examples වල පළවෙනි එක කියන්නේ find the probability that a male aged 30 will survive for at least 1 year. ඒ කියන්නේ දැන් අවුරුදු 30ක පිරිමි කෙනෙක් තව අවුරුද්දක් ජීවත් වීමේ සම්භාවිතාව. ඒතකොට අපි මුලින්ම නිකන් ලියාගත්තොත් මේ කෙනා දැන්ට අවුරුදු 30ක කෙනෙක්. එහෙනම් අපි 30 කියලා දානවා. ඊළඟට මේකෙන් අහන්නේ survive. ඒ කියන්නේ ජීවත් වීමේ සම්භාවිතාව. එතකොට P 30 කියලා දානවා. at least 1 year. ඒ කියන්නේ අවුරුද්ද. අවුරුද්දක් නම් අපි මෙතනට එක දාන්නේ කොහොමද එක තියනවා කියලා දාන්නේ. ඉතින් මේ කියන්නේ 30 ඒ කියන්නේ අවුරුදු 30ක් වෙන පිරිමි කෙනෙක් අවුරුදු 31 වෙනකම් ජීවත් වීමේ සම්භාවිතාව. එතකොට මේක අපි කොහොමද හොයන්නේ? L31 divide කරනවා L30 වලින්. හරි. ඒ කියන්නේ අවුරුදු 30ක් ජීවත් වෙන කෙනෙක් එයා අවුරුදු 31 වෙනකම් ජීවත් වෙනවා. එතකොට අවුරුදු 31ක මිනිස්සු ගාන බෙදනවා අවුරුදු 30 මිනිස්සු ගානේ. අපි ගන්න ඕනේ මේල්ස් වගේ ටේබල් එක. මේකේ අවුරුදු 30ක් ජීවත් වෙනවා 9,579,998ක්. ඉරෙන් උඩ අවුරුදු 31ක් ජීවත් වෙනවා 9,563,425 මේ දෙක. හරි. ඕක තමයි අපි ගන්න probability එක දශම ගානක් එන්නේ. උත්තරේ එනවා 0.99883ක වගේ ගානක්. හරි. ඊළඟට අපි බලමු ඊළඟේ දෙවෙනි එකේ අහන්නේ find the probability that a female age 30 will survive for at least 20 years. දැන් අපි මේ තියෙනවා ලියාගමු. මෙයා ෆීමේල් කෙනෙක්. ඒක අපි මතක තියාගන්න ඕනේ. අහන්නේ survival එක. ඒ කියන්නේ P එක අහන්නේ ජීවත් වෙච්ච එක. age 30 දැන් 30යි at least 20 years. ඒ කියන්නේ තව අවුරුදු 20ක්. ඒ කියන්නේ කීයද අවුරුදු 50ක්. දැන් 30ක කෙනෙක් තව අවුරුදු 20ක් ජීවත් වෙනවා කියන්නේ අවුරුදු 50ක් ජීවත් වෙනවා. ඒ කියන්නේ ඉරෙන් උඩට එන්නේ 50. ඉරෙන් යටට එන්නේ දැන් ඉන්න අවුරුදු ගාන. ඒ කියන්නේ 30. එයා ගෑනු කෙනෙක්. ඒතර අපි ගන්න ඕනේ ගෑනු වගේ ටේබල් එක. L30 එන්නේ 9,707,590ක්. L50 9,219යි 130ක්. හරි. ඔක තමයි අගයන් දෙක. වැලියු එක එනවා 0.94997ක වගේ ගන්න. probability එක. හරි. තුන්වෙනි එකේ අහන්නේ find the probability that a female age 50 will die before age 60. එතකොට මෙයා ෆීමේල් කෙනෙක් මතක තියාගමු. die කියලා තියෙන්නේ. එහෙනම් මේක death probability dying probability එක Q. ඒ කියන්නේ Q. දැන් වයස 50යි. හරි. aged 50 will die before age 60. 60 වෙන්න කලින් මැරෙනවා. ඒ කියන්නේ මෙතනට එන්න ඕනේ 10. දැන් 50ක ඉන්න කෙනෙක් තව අවුරුදු 60ක් නෙමෙයි කියන්නේ. එයාට වයස අවුරුදු 60ක් වෙන්න කලින්. ඒතර එතන තියෙන ඩිෆරන්ස් එක තමයි ගන්නෙ. ඒ ඩිෆරන්ස් එක 10යි. ඒතර අපි කොහොමද කිව්වේ මේ මැරෙන එක හොයනවා කියලා? දැන් අවුරුදු 50ක දැන් අවුරුදු 50ක් වෙන මිනිස්සුන්ගෙන් අවුරුදු 60ක් වෙනකන් ඉන්න මිනිස්සු ටික අඩු කරාම එනවා නේද 50 60ත් අතර මැරිච්ච මිනිස්සු ටික. ඒක හොයාගමු අපි ඉරෙන් උඩට දාගමු. females නේ. females අවුරුදු 50ක් හිටියා මේ ගාන 9,219,130ක්. අවුරුදු 60ක් වෙනකන් ජීවත් වෙනවා ඒකෙන් මෙන්න මේ ගානක්. දැන් මේ අඩු කිරීමෙන් එන උත්තරය කියන්නේ අවුරුදු 50 60ත් අතර මැරිච්ච මිනිස්සු. එහෙනම් ඒක බෙදනවා
අවුරුදු 50ක දැන් ජීවත් වෙන මිනිස්සු ගානේ probability එකක් විදියට. උත්තරේ එනවා 0.0667ක වගේ උත්තරයක් එනවා. හරි. අන්තිම එකේ අහන්නේ find the probability that a female age 30 dies between age 50 and 60. මේක මම මුලින්ම අඳින්නම් මේ රුක් සටහනක් විදිහට. දැන් මෙතන කැලි දෙකක් කියනවනේ. ඒ කියන්නේ find the probability that a female අවුරුදු 30ක ගෑනු කෙනෙක් අවුරුදු 50ත් 60ත් අතර තමයි මැරෙන්නේ. ඒ කියන්නේ එයා අවුරුදු 30 ඉඳලා 50 වෙනකම් කොහමද ජීවත් වෙනවා. 31 32 33 34 එහෙම අවුරුදු 50 වෙනකම් ජීවත් වෙනවා. ඊට පස්සේ 50 ඉඳලා 60 අතර තුර තමයි එයා මිය යන්නේ. එහෙනම් මේක රුක් සටහනකින් ඇන්දොත් හරිද? දැන් එයා අවුරුදු 30ක කෙනෙක්නේ. හරිද? එක්කෝ probabilities දෙකක් තියෙනවා. එක්කෝ මැරෙන්න පුළුවන් die before 50. 50 වෙන්න කලින් මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවත් වෙන්න පුළුවන් 50 වෙනකම්. හරිද? දැන් අපි මෙතන ගන්න ඕනේ ජීවත් වෙන එක. මොකද 30 දැන් වයස 30ක එක්කෙනෙක් 50කට අතර නැති වෙන සම්භාවිතාව වෙනහන්. එතකොට එයා 50 වෙනකන් ජීවත් වෙනවා. 50ත් 60ත් අතර තමයි නැති වෙන්නේ. එතකොට මේ අත තමයි අපි කන්සිඩර් කරන අත. 50ක් ජීවත් වුණාට පස්සේ එයා තව අවුරුදු 10ක් ඇතුළත එක්ක මැරෙන්න පුළුවන්. ඒ කියන්නේ 60 වෙන්න කලින් මැරෙන්න පුළුවන්. එක්ක 60 වෙනකන් ජීවත් වෙන්න පුළුවන්. හරි? ඒකෙන් අපි ගන්න මෙන්න මේ අත. එයා 50ට අතර නැති වෙනවා. probabilities තියෙන්නේ මේ. ඒකට අර contingent payment කරාම ඒකත් පුළුවන්. 30 ඉඳලා 50 වෙනකන් ජීවත් වෙන්න ඕනේ. 50ට අතර නැති වෙන්න ඕනේ. ඒක තමයි මෙතන අහන්නේ සම්භාවිතාව. Find the probability that a female age 30 dies between age 50 and 60. එතකොට ඒක අපි ලියන්නේ කොහොමද? එතන අතු දෙකක් තියෙනවනේ. ඒ අතු දෙකෙන් පළවෙනි අත්තමන් තෝරගත්ත 30 ඉඳලා 50 වෙනකන් ජීවත් වෙන්න ඕනේ. එතන අහන්නේ ජීවත් වීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ P. දැන් වයස 30යි. තව අවුරුදු 20ක් එයා කොහොම හරි මැනේජ් කරගන්න ඕනේ. ඒක වැඩි කිරීම 50ක් වෙනවා. 50ක් වුණා. 50 ඉඳලා තව අවුරුදු 10ක් ඇතුළත 60 වෙන්න කලින් ඩයි. මේ Q කියන්නේ dying probability. ඔහොම තමයි ලියන්නේ. ඒතර මෙතන වැඩි කිරීම දාන්නේ මොකද? ඒකයි මම මුලින්ම රුක් සටහන ඇඳලා පෙන්නුවේ. රුක් සටහනේ අපි දන්නවා අතු ඒ කියන්නේ එකම ඒ කියන්නේ අපි කියන්නේ එක කෙලින් තියෙන අතු දෙකක් එකතුව එක දිගට අතු අපි වැඩි කරනවා. එහෙමනේ අපි probability ඉගෙනගෙන තියෙන්නේ. දැන් මෙහෙම කොහොමනේ අපි ඇන්දේ? හරි. එතකොට මේ දෙක අතර එකතුව මේව අතර වැඩි කිරීම. ඒක අපි දන්නවනේ. ඒකයි දැන් අපි ගත්තේ මෙහෙම අරන් ඔහොම වගේනේ අත්ත. මම නිකන් මෙයා දින්නේ. දැන් ඔහොම අතු දෙකක් ගත්තා. මේ දෙක වැඩි කරන එක අපි වැඩි කිරීම දානවා. හරි. එතකොට මුලින්ම අපි මේක වෙනම ලියයි. මේක තේරෙනවනේ ලියපු විදිහ. දැන් අවුරුදු 30ක කෙනෙක් එයා අවුරුදු 50ක් වෙනකන් කොහොම හරි ඉන්න ඕනේ. ඒ කියන්නේ 30 ඉඳලා 50කට 20ක් එයා අවුරුදු කොහොම හරි ජීවත් වෙන්න ඕනේ. ඊට පස්සේ අවුරුදු 50 වුණාට පස්සේ එයා අවුරුදු 60 වෙන්න කලින් නැති වෙන්න ඕනේ. එතකොට 50 ඉඳලා 60 වෙන්න 10යි. ඒක තමයි තියෙන්නේ. දැන් අපි මේක වෙන වෙනම ලියාගමු. මේක කොහොමද හොයන්නේ? P L50 අපි බෙදනවා L30 වෙන. හරි. ඔක වැඩි කරනවා L50 minus L60 divided by L50. හරිද? ගණන් ගොඩාක් දිගට එන හින්දා කියන්නේ අගයන් ගොඩක් දිගට හින්දා මම ලියන්නේ. මම කිරිම උත්තරේ දාන්නම්. 0.6යි 3යි 4ක් වගේ ඉන්නේ. මෙයා මේල් කෙනෙක්. නෑ ෆීමේල් කෙනෙක්. ඒත් ෆීමේල් ටේබල් එකෙන් තමයි බලන්නේ. ඔය තමයි ලයිෆ් මේ ගානේ තියෙන මෙන්න මේ පළවෙනිම උදාහරණ 4ට උත්තර ඔහොම එන්නේ.
ඊළඟට තියෙන ගානේ අපිට තියෙන දෙවෙනි කොටස. දෙවෙනි කොටස කියන්නේ ප්‍රධාන වශයෙන් කතා කරන් තියෙන දෙවෙනි කොටසක්. ඒකට කියන්නේ pure endowment කියලා. pure endowment කියන්නේ මෙහෙම එකක්. pure endowment එකක් කියන්නේ මෙතන මේක definition එකේ තියෙන විදිහට අපි ඒක කියන්නේ එක discounted value එකක්. හැබැයි discountedම විතරක් නෙමෙයි ඒක අපි කියනවා ඒක expected discounted value එකක් කියලා. ඒ කියන්නේ මොකද මේ අපි මේව වල probability එකයි time value එකයි දෙකම ගණන් කරනවානේ. හරිද? එතකොට pure endowment එකක් කියන්නේ මිනිස්සෙක් එක්තරා කාලයකට පස්සේ ජීවත් වුණොත් හරිද? ඒ කියන්නේ යම් කිසි එකඟ වෙච්ච දිනයකට ජීවත් වුණොත් එයාට හම්බෙන එක තමයි pure endowment එකක් කියන්නේ. හරි කියන්නේ එයා ජීවත් වෙන්නයි ඕනේ. මේක මතක තියාගන්න ඕනේ pure endowment කිව්වහම ජීවත් වෙනකොට හම්බෙන එකක්. ඒ වගේම එක cash flow එකයි හම්බෙන්නේ. මුකු cash flow 10ක් 15ක් හම්බෙන්නේ නැහැ. දැන් මම කිව්වොත් මං අවුරුදු 23නේ. මට අවුරුදු 35 වෙද්දි රුපියල් ලක්ෂයක් හම්බෙනවා. මං 35 වෙද්දි ජීවත් වුණොත්. ඒ වගේ 35 වෙනකදී මැරුණොත් මට ලක්ෂයක් නැහැ. ඒ හින්දා මිනිස්සෙක් ජීවත් වෙලා ඉන්නවා කියන එක මතක තියාගන්න ඕනේ. එක cash flow එකයි single cash flow එකයි කියලා මතක තියාගන්න ඕනේ pure endowment වල. හරිද? දැන් මම කියන්නම් pure endowment එක කොහොමද අපි ඒකට අදාළ derivations කරන්නේ කියලා. දැන් මම දන්නවනේ. දැන් මං කිව්ව උදාහරණ මට අවුරුදු 35 වෙදි ලක්ෂයක් කියලා මං කිව්වනේ. ඒ කියන්නේ future cash flow එක අපි දන්නවා. හරි. If the future cash flow is known. ඒ කියන්නේ කවුරු හරි මේ මිනිස්සයාට නියම කරගත්ත දිනේ වෙනකන් ජීවත් වුණොත් ලැබෙන මුදල අනාගතයේදී ලැබෙන මුදල අපි දන්නවයි කියලා හිතන්නකෝ. අපි දන්නව නම් හරි ඒක දන්නව නම් කියලා මතක තියාගන්න. දැන් අපි කොහොමද සාමාන්‍යයෙන් discounted value එකක් හොයන්නේ? අනාගත අගයක් දන්නව නම් අනාගතයේදී ලැබෙන ගාන දන්නවා නම් අපි සාමාන්‍යයෙන් වර්තමාන අගය හොයන්නේ කොහොමද? වර්තමාන අගයට අපි කියනවා present value කියලා. future value එක බෙදනවා එක ධන r වල n වෙනි බලය. ඔහොමනේ. එහෙම නැත්නම් අපිට ඕකම ලියන්න පුළුවන් future value වැඩි කිරීම එක ධන r වල ඍණ n වල බලය. ඔහොමත් ලියනවනේ. ඕකෙන් තමයි present value හොයන්නේ. ඔය විදිහටම අපි හිතමු දැන් මේ තියෙන සාමාන්‍ය අපි දන්න මේ cash flow නේ. දැන් මේක pure endowment එකක්. present value of a pure endowment. ඔන්න මම එහෙම ලියනවා. present value of a pure endowment. ඒක කොහොමද හොයන්නේ ඇත්තේ? මම මේ pure endowment එකකින් මට අනාගතයේදී ලැබෙන ගාණ future cash flow එක මම දන්නවයි කියලා මම මෙතන උපකල්පනය කරා. If the future cash flow is known. FV මේ විදිහටම තමයි මේ ඔන්න ඔය විදිහටම ඇප්ලයි කරන් තියෙන්නේ. වැඩි කරනවා. දැන් අපි මේකට කියන්නේ මොකද්ද? ඒකට අපි කියන්නේ discounted factor කියලා. අපි ඉගෙන ගන්න accumulation factor, discount factor ඔය ඉගෙන ගත්තා. මේ කැලට කියන්නේ එහෙම. ඒ වගේම pure endowment වලටත් අපි වචනයක් කියනවා pure endowment factor. pure endowment factor. හරි. දැන් මම මුලින්ම කිව්වා මේ කියන මේ annuity life annuities insurance එහෙම නැත්නම් අපි මෙතන කතා කරන විදිහට pure endowment මේක ඇතුලේ අපි අර මුලදීම ඉස්සරම ඉගෙන ගත්ත time value කියන එකක් තියෙනවා. අපි ඊට කලින් පාඩමේ ඉගෙන ගත්ත contingent payment එකක් තියෙනවා. ඒ කියන්නේ probabilities උත් තියෙනවා. මිනිස්සෙක් දැන් මේ pure endowment එක මම කිව්වේ මොකක් කියලාද? මිනිස්සෙක් යම් කිසි අනාගත නිශ්චිත කාලයක් ජීවත් වුණොත් ඒ කාලේ ජීවත් වුණාට එයාට හම්බෙනවා. මම අවුරුදු 35 වෙනකන් ජීවත් වුණොත් තමයි මට ඒ ලක්ෂය හම්බෙන්නේ. ඒතකොට එතන අපි කන්සිඩර් කරන්න ඕනේ ෆැක්ටර්ස් දෙකක් තියෙනවා. මොකක්ද? එක්ක මම ජීවත් වෙනව නෑ.
ඒක probability එකක්. ජීවත් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අනික් එක තමයි මට අනාගතේ හම්බෙන්නේ මං අද කරපු පේමන්ට් එක අන්නේ. ඒතකොට එතන අපි දන්න සාමාන්‍ය අපි ෆයිනෑන්ෂියල් දන්න විදිහට ටයිම් වැලියු එකක් තියෙනවා. අවුරුදු 23 ඉඳලා 35 වෙනකන් ඒ කාලය අතරතුර ඒ මුදලට වටිනාකමක් එකතු වෙනවා. එතකොට මේ PO endowment factor එක ඇතුලේ අපි කතා කරන්න ඕනේ ප්‍රධාන ශාඛා දෙකක් තියෙනවා. එකක් තමයි probability of living. මෙතන තියෙන probability of living. ඇයි PO endowment වල මිනිස්සයා ජීවත් වුණොත් තමයි මිනිස්සයාට ඒ අදාළ නිශ්චිත කාලය සර්වයිව් කරගන්න පුළුවන් වුණොත් තමයි එයාට හම්බෙන්නේ මේ වටිනාකම මේ මුදල. ඒ හින්දා probability of living. ඊට අනිත් පැත්තෙන් අපි සාමාන්‍යයෙන් දන්න අපේ කාලග්ගය time value මුදලේ කාලග්ගය. එතකොට මේ probability of living මිනිස්සෙක් අවුරුදු 10 දැන් ඉන්න වයසෙන් අවුරුදු 10ක් හරි 15ක් හරි ඉස්සරහට ජීවත් වෙනවා කියන එක අපි කොහොමද අපි නොටේෂන්ස් එක ඉගෙන ගත්ත විදිහට ලියන්නේ NPX කියලා. X වයසේ ඉන්න මිනිස්සෙක් තව අවුරුදු n ගණන් ජීවත් වෙන probability එක නෙමෙයි. time value එක අපි දන්නවා. ඒක 1 ධන r වල ඍණ n. මෙතන ඒක ඍණ n. මොකද මේ අපි හොයන්න යන්නේ future value දන්නවා present value කරගන්නනේ යන්නේ. එතකොට ඍණ n. ඒකයි මෙතන මම කෙලිම ඍණ n දැන්. හොඳයි. මේ තින්නේ ඒකනේ. හරි. දැන් මම ලියනවා මේක එක දිගට. present value of a PO endowment equals future value එක. අපිට අනාගතේ ලැබෙනවා කියන cash flow එක වැඩි කරනවා NPX into 1 plus r to the power minus n. දැන් බලන්න මේ future value present ඉස්සරම අපි දන්න future value present value අතර වෙනස අපිට තිබ්බ කාල වටිනාකම විතරනේ මුදලේ කාල අගය වෙනස් වීම විතරයි. දැන් බලන්න මෙතන PO endowment එකේ future value present value කියන දෙක අතර කාල අගය විතරක් නෙමෙයි ජීවත් වීමේ ජීවත් නොවීමේ සම්භාවිතාවනුත් ඇතුළත් වෙලා තියෙනවා. මෙතන නම් ජීවත් වීම. මොකද PO endowment එකක් කියන්නේ මිනිස්සු ජීවත් වුණොත් හම්බෙන එකක්. එහෙනම් මේකට තමයි PO endowment factor කියන්නේ. PO endowment factor එක මේ තියෙන්නේ දැන් අපි දෙකට කඩාගෙන ලිව්වේ. එහෙනම් මේක තමයි PO endowment factor. හරි. ඕකට අපි දැන් මේ අලි එක වෙනුවට අපි අලුත් විදිහට මේක හඳුන්වලා දෙනවා NEX කියලා. PO endowment factor එක ලියන්නේ මෙන්න මෙහෙම NEX කියලා. NEX ලොකු කරාම එන්නේ මේක. NPX වැඩි කිරීම 1 ධන r වල ඍණ n වල බලය. ඒක එන්නේ ඇයි? PO endowment එක අපි සලකා බලන ඕනේ කාරණා දෙකක් තියෙනවා. මිනිස්සේ ජීවත් වෙන සම්භාවිතාව සහ මුදලේ කාල අගය. හරි. ඕක තමයි PO endowment factor එක. PO endowment එකේ මුල ටික. මම දැන් කලින් කරලා තිබ්බ එකම තව පොඩ්ඩක් මතක් කරනවා. මෙතන අපි NPX කියලා ගත්තේ කොහොම නෙමෙයිනේ. ඔය තියෙන්නේ සාමාන්‍ය රෝ විදිහටනේ. ඔක අපි තව ටිකක් අපිට තේරෙන විදිහට ගමු මෙතනට. මම මේක නිකන් තේරෙන්න කරන්නේ. NPX හොයන්නේ කොහොමද? ඒ කියන්නේ x දැන්ට x අවුරුද්දක ඉන්න මිනිස්සෙක් x වයසක් වෙන මිනිස්සෙක් තව අවුරුදු n ගණනක් ජීවත් වීම. එහෙනම් ඒක අපි හොයන්නේ L x ධන n බෙදීම Lx. අපි යෝග කළා. හරි. ඒතර කලින් ඒවෙන් ආපු එක තමයි මේක. මේක තව ටිකක් අපිට සුළු කරගන්න පුළුවන් මේකට. මේ කැලල ටයිම් වැලියු කැලල නම් එහෙම තමයි මීට සුළු කරන්න බෑනේ අපි ඉගෙන ගත්ත විදිහ මේකම තමයි. හරි. එතකොට අපි මං කියවනේ අපිට මේ එන PV නිකම්ම discounted value එකක් නෙමෙයි discounted expected value එකක්. ඒ කියන්නේ එතන discount වෙලක් තියෙනවා. discount වෙන්නේ මොන කැලලෙන්ද? මේ කැලලෙන්. expected වෙන්නේ මොන කැලලෙන්ද? මේ කැලලෙන්. එහෙනම් මේ PV ඉස්සර දාන discounted value නේ මේ discounted expected value.
හරි ඒතර discounted expected value කියන එකත් ස්ලයිඩ් එකේ තියෙනවා. ඒක වෙන්නේ මෙහෙම. මේකෙන් discount වෙනකොට මේකෙන් expect වෙනවා. expect කියන expected cash flow. අපි ඒක දාන්නේ probabilities වලින්. හරි. ඒතර මේක expected මේක discounted. හරි. ඊට පස්සේ මම අලුතෙන් හොයාගත්ත එක දානවා present value of PO endowment. අපි present value එක හොයනවා නම් ඔන්න ඔහම නෙන්නේ අපි. හරි. මේ NEX නේ කලින් හොයලා පෙන්නුවේ. එතකොට අපි future value එක හොයන්නේ කොහමද? present value එක බෙදනවා NEX එක. ඔය තමයි PO endowment වල ගණන් වලට ඕනි කරන්නේ ඕක. මම දැන් එක විදිහකට එක්ස්ප්ලেইন කරානේ. දැන් තව විදිහකට ඔය PO endowment එකේ present value future value කතාව එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ඒක පොඩි මේ කියනවා මේක මේ formula එකේ explanation එක පොඩ්ඩක් instructive. ඒ කියන්නේ කතාවක් වගේ තියෙනවා. හරි ඒ කතාව ස්ලයිඩ් එකේ තියෙනවා. ස්ලයිඩ් නම්බර් එක ගන්න මට ස්ලයිඩ් නම්බර් එක 9. 9 වෙනි ස්ලයිඩ් එකේ තියෙනවා ඒ කතාව. හරිද? ඒ කතාව මම කියන ගමන් කියන්න. ඒ කතාවේ කියන්නේ LX individuals. ඒ කියන්නේ LX කිව්වම අපි දන්නවා ඒකෙන් කියවෙන්නේ X කියන age එකේ ඉන්න මිනිස්සු L ගාන. age X කියන එකේ age X කියන මිනිස්සු ගාන. L කියන්නේ living L ගානක් නෙවෙයි. X කියන age එකේ ජීවත් වෙලා ඉන්න මිනිස්සු ටිකටනේ LX කියන්නේ. L10 කියන්නේ අවුරුදු 10ක් වෙන මිනිස්සු. ඒගොල්ලෝ දැන් ජීවත් වෙනවා. L20 කියන්නේ අවුරුදු 20ක් ජීවත් වෙන මිනිස්සු. එතකොට assume that LX individuals aged X each put the same amount of money Y in a fund. මේ LX ගානක් මිනිස්සු, ඒ කියන්නේ X කියන age එකේ ජීවත් වෙලා ඉන්න මිනිස්සු ඔක්කොමලා හැම එක්කෙනාම Y ගානේ ෆන්ඩ් එකකට දානවා කියලා හිතන්නකො. හරි. එතකොට කොයි වගේ ගානක්ද අපි දාන්නේ? එක්කෙනෙක් Y ගානේ මේ එක්කෙනෙක් Y ගානේ LX ගානක් මිනිස්සු ෆන්ඩ් එකක් දානවා. මෙන්න ෆන්ඩ් එක. හරි. එක්කෙනෙක් Y ගානේ LX ගානක් මිනිස්සු. LX කියන්නේ X කියන ඒජ් එකේ දැන්ට ජීවත් වෙලා ඉන්න මිනිස්සු ගාන. හරි. This fund is left to accumulate for n years at rate I. මේ ෆන්ඩ් එක දැන් ඒගොල්ලෝ සල්ලි දැම්මනේ කවදා හරි දවසක අපි කියමු බිඳුව කියන දවසේ දැම්මා කියලා. මේගොල්ලෝ මේ ෆන්ඩ් එක තව I කියලා රේට් එකක්. I දන්නවා අපි I කියන්නේ මොකද්ද? periodic interest rate එකනේ I කියන්නේ අපි. මේ රේට් එක යටතේ අවුරුදු n ගාණක් accumulate වෙන දෙනවා. ඊට දෙනවා මේ ෆන්ඩ් එක එන්න වැඩි වෙන්න දෙනවා අවුරුදු ගාණක්. එතකොට ඒක කොහොමද වෙන්නේ? මේ තියෙන්නේ ඉනිෂියලි ඒගොල්ලෝ ෆන්ඩ් එකට දාපු ගාණ. ඒක එක ධන I කියන රේට් එක යටතේ n ගාණක් accumulate වෙනවා. ඒක තේරෙනවනේ මම මෙතන ලියනවා කපලා කොටලා නැති. ඔහොම. හරි. දැන් මේ තියෙන මොකද්ද? ඒ ෆන්ඩ් එකේ accumulated value එක. එක්කෙනෙක් Y ගානේ මිනිස්සු LX ගානක් මේ ෆන්ඩ් එකට දානවා. ඒ සම්පූර්ණ දාපු ෆන්ඩ් එක එක ධන I ප්‍රමාණයක් මොකද වෙන්නේ? එක ධන I ප්‍රමාණයක් accumulate වෙන්න අරිනවා. අවුරුදු n ගාන. ඊට පස්සේ accumulate වෙලා අවුරුදු අපි හිතමු 20ක් 30ක් accumulate වෙලා ඉවරුණාට පස්සේ ඉතිරිය මේ ෆන්ඩ් එකේ ඉතුරු වෙලා තියෙන ෆන්ඩ් එකේ එකතු වෙලා තියෙන අරමුදල බෙදනවා දැන් ජීවත් වෙලා ඉන්න ගාන. බෙදනවා කියමුකෝ. බෙදුවා. බෙදන්නේ කොච්චර කී දෙනෙක් අතරද? දැන් ජීවත් වෙලා ඉන්න ගාන. ඒ කියන්නේ LX කට්ටියක් මුදල් දැම්මට අවුරුදු n ගාණක් accumulate වෙලා ඉවර වුණාම සමහරු මැරිලානේ. LX වලදී හිටපු මිනිස්සු ගානම අවුරුදු n ගානකට පස්සේ ජීවත් වෙන්නෙත් නැහනේ. එතකොට බෙදෙන්නේ LX ධන n ගානක් මිනිස්සුන්ගේ. තේරෙනව නේද? එතකොට අර
ඉතුරු අවුරුදු n ගාන සර්වයිව් වෙච්ච මිනිස්සුන්ට තමයි මේ ෆන්ඩ් එක බෙදලා දාන්නේ. ඔක තමයි කතාව. හරිද? දැන් අපි හිතමු අපි දන්නේ නැති ඩිපොසිට් එක y කියලා. If we call the unknown deposit y rupees, the payment to each survivor is given by. හරි? මම දැන් හොයන්න යන්නේ LX plus n ගානක් සර්වයිව් වෙච්ච මිනිස්සුන්ට කීයක්ද හම්බෙන්න යන්නේ. එයාට ආයෙ හම්බෙන ගාන. හරි. එතකොට මම මේ හම්බෙන ගානට දැම්මොත් Z කියලා දාමුකෝ. Z කියලා දාමුකෝ. මොකද මෙතන y x උත් තියෙන හින්දා Z කියලා දැම්මේ. Z කියන්නේ අවුරුදු 10කට හරි 15කට හරි කලින් කරපු ෆන්ඩ් එක අවුරුදු 10ක් 15ක් ඇකියුමුලේට් වුණාට පස්සේ ඉතුරු වෙලා ඉන්න මිනිස්සුන්ට බෙදලා දෙනවා කියනවනේ. එහෙම බෙදුවට පස්සේ එක්කෙනෙක්ට හම්බෙන ගාන තමයි මේ Z කියන්නේ. හරි. දැන් මම මේක y පොඩක් ඇඩ් කරලා ලියා ගන්නවා. හරි. LX එක ධන I වල n වෙනි බලය තියෙනවා. මේක බෙදනවා LX ධන n වලින්. මම මේකේ පරස්පරය ගන්නවා. පරස්පරය ගත්තාම මොකද වෙන්නේ? දැන් මට ඕනේ කොහොම හරි මෙන්න මේ සූත්‍රෙම මේ කතාවේ ආශ්‍රයෙන් ගොඩනගා ගන්න. දැන් මෙතන තියෙන කතාවක්නේ. කලින් එහෙම කතාවක් අපි දැම්මේ නෑ. අපි නිකන් අර probability, time value දෙකම අපි calculate කරන්න ඕනේ කියලා එහෙම නේ ගත්තේ. දැන් මෙතන මේ කතාවෙන් මට ඕනේ මෙන්න මේක ගන්න. කොහොම හරි. හරි. මම මේකේ පරස්පරය ගන්නවා. පරස්පරය ගත්තාම මට මේ පරස්පරය ගත්තාම මේ පදවල උඩට මාරු වෙනවා. හරි. එතකොට LX ධන n එනවා උඩට. LX යනවා යටට. එක ධන I වල ඍණ n යනවා. අන්තිමට අපිට මොකක්ද ඉතුරු වෙන්නේ? y බෙදීම LX ධන n බෙදීම LX එක ධන I ඍණ n. මේ මොකද්ද? ආපස්සට ගිහින් බැලුවොත් වෙන්නේ ඔයාලට මේ තියෙන NEX කියලා. මේ මොකද්ද? මං කිව්වා මේ තියෙන්නේ අර අවුරුදු ගාණක් ෆන්ඩ් එක ඇකියුමුලේට් හොයන්නේ අවුරුදු ගාණක් ෆන්ඩ් එක ඇකියුමුලේට් වුණාට පස්සේ අගය y කියන්නේ ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක. ඉනිෂියලි කොච්චරක් එක්කෙනෙක් ඩිපොසිට් කරාද? ඒ කියන්නේ ඉනිෂියලි කරන එක ප්‍රසන්ට් වැලියු. හොයන්නේ ෆියුචර් වැලියු. මේකමයි මේ තියෙන්නේ. future value, present value, NEX. ඒ කතා වෙනුත් ඕක ගොඩනගා ගන්න පුළුවන්. ඒක 9 වෙනි ස්ලයිඩ් එකේ තියෙනවා. හරිද? දැන් එහෙනම් අපි 10 වෙනි ස්ලයිඩ් එකේ තියෙන ගණන් ටික හදමු. PO endowment. මේ ගණන් ටික find the discounted expected value. මම කියන්නේ discounted expected value කියලා තමයි දැන් අපි present value එකට කියන්නේ. එතන ಜಾති දෙකක් තියෙනවා. discount එකක් තියෙනවා, expect වෙලක් තියෙනවා. හරි. එතකොට discounted expected value of 50,000 rupees to be paid to Mr. Amal now age 30. හරි. මෙහෙමයි. දැන් ගාන කියවගෙන යද්දිම මම ලියන හැටි මම පෙන්නන්න. හරිද? මුලින්ම දැන් ගාන අපි පුරුදු වෙලා තියෙන්නේ අපි දාන ඉලක්කම් ටික ලියා ගන්න එකනේ. මම මෙහෙම ලියා ගන්නවා මුලින්ම ලේසියට. ඒ කියන්නේ එතකොට ගාන ආයි ගාන බලන්න ඕනේ, කොලේ බලම හදන්න පුළුවන්. 50,000 තමයි අපිට මේ මිස්ටර් අමල්ට අපිට නෙමෙයි මිස්ටර් අමල්ට 50,000 තමයි ගෙවන්න යන්නේ ෆියුචර් එකේදී. හරිද? එහෙනම් මම දන්න අපේ සුපුරුදු ටයිම් ලයින් එක ඇඳ ගන්නවා. ෆියුචර් දවසක් දාගෙන මම 50,000 කියලා දා ගන්නවා. එතන ඉන්න පටන් ගන්න දන්න ටික ලියන්න. find the discounted expected value. ඒ කියන්නේ මෙන්න මෙතනට අගයක් තමයි අහන්නේ. find the discounted expected value of 50,000 rupees to be paid to Mr. Amal
මිස්ටර් අමල් කිව්වම මෙයා මේල් කෙනෙක්. මම ඒකත් ලියා ගන්නවා මිස්ටර්නේ. මේකත් මම ලියා ගන්නවා මේල් කියලා මෙතන ලියා ගන්නවා. now aged 30. 30 කියලා මම දා ගන්නවා මෙතනට. ටයිම් ලයින් එකේ මුල now කිව්වහම බිඳුව කියන තැන එයාට වයස අවුරුදු 30යි. 30යි කියලා දාගත්තා. if he survives to age 65. අවුරුදු 65ක් ජීවත් වුණොත් ඒ කියන්නේ 50000 හම්බෙන දවසට අවුරුදු 65යි. ඒකත් මම දාගත්තා. J1 එක 100ට 10යි. ඒකත් මම මෙතන දාගන්නවා. J1 110යි කියලා. හරි. මේ ගණන් වල මේකේ අවුලක් නෑ. ඊට පස්සේ ගණන් වල තමයි ෆ්‍රීකවන්සි එක නැති වෙනවා. හරි. දැන් J1 කොහොමද මේක හදන්නේ? ගානේ කියන්නේ මොකද්ද? දැන් අවුරුදු 30ක් වෙච්ච අමල් කියන මිස්ටර් අමල් එයාව දැන්ට අවුරුදු 30යි. එයා අවුරුදු 65 වෙනකන් ජීවත් වුණොත් එයාට 50000ක් ලැබෙනවා. පොලි අනුපාතය 100ට 10යි. අහන්නේ අපෙන් මිස්ටර් අමල්ට ඒ කාලේ 65 වෙදි 50000ක් දෙන්න නම් 30 වෙනිදට ඒ 50000 ඩිස්කවුන්ටඩ් එක්ස්පෙක්ටඩ් වැලියු එක කීයද? 30 කියන්නේ අවුරුදු 30ට. ඒ කියන්නේ බිඳුවට. අපි කිව්වොත් බිඳුවට ඩිස්කවුන්ටඩ් එක්ස්පෙක්ටඩ් වැලියු එක කීයද කියලා තමයි අහන්නේ. අහන්නේ present value of pure endowment. අපි දන්නේ future value එක. ඒක බෙදන්න ඕනේ අපේ pure endowment factor එකේ. දැන් අපි කරමු. 50000යි future value එක. NEX එක ඇතුලේ කොටස් දෙකක් තියෙනවා. මොකද්ද? NPX තියෙනවා. එක ධන R වල ඍණයෙන් බලයක් තියෙනවා. එතකොට NPX හොයන්නේ කොහොමද? L x ධන n බෙදීම LX. දැන් අවුරුදු 30ක මිස්ටර් අමල් අවුරුදු 65ක්. 30 ධන 35ක්. 30 ධන 35ක් ජීවත් වෙනවා. හරි. එතකොට මම මේකම දාලා ලියන්න පල්ලෙහෙම. හොඳේ? එහෙම පාද. හරි නෑ. මම මෙහෙම ලියන්න. දැන් අවුරුදු 30ක මිස්ටර් අමල් තව අවුරුදු 35ක් ජීවත් වෙන්න ඕනේ. දැන් 30ක මිස්ටර් අමල් තව අවුරුදු 35ක් ජීවත් වෙන්න ඕනේ. එතකොට යට අවුරුදු 65යි. හරිනේ? ඒක 1 ධන 0.1 මේ දෙක අතර වෙනස. ඍණ 35. හරි. මම ආයි මේක ලියනවා. මම පළවෙනි ගාන විතරයි මෙහෙම ලියන්නේ. මේක ලියන්නේ කොහොමද? LX ධන n තමයි උඩට එන්න ඕන. ඒ කියන්නේ දැන් මම මෙතන මතක තියාගත්තා මෙයා මේල් කෙනෙක්. එහෙනම් අපි මේල් ටේබල් එක තමයි ගන්න ඕනේ. මේල් ටේබල් එකේ 65ක් ජීවත් වෙන එක බලනවා. 7යි 329යි 740 බෙදනවා 30ක් ජීවත් වෙන එක. 9යි 579යි 998 වැඩි කරනවා. හරි. 1 ධන 0.1 ඍණ 35යි. හරිද? මේ ගානේ වැරද්දක් තියෙනවා. මම හදලා තියෙනවා වැරදි. සෝරි කලින් ගාන කියන්නේ සම්පූර්ණයෙන්ම වැරදි. මුල ඉඳලම වැරදි. ඉතින් මම දැන් ආයි මුලින් ඉඳලා ලියන්න යන්නේ. ඒ ගාන ඒ හදපු විදිහ අමතක කරන්න. හදපු විදිහ සම්පූර්ණයෙන්ම වැරදි. මම ආයි මුලින් ඉඳලා ගාන ලියන්න යන්නේ. මගේ ටයිම් ලයින් එක මම ඇඳ ගන්නවා. 50000ක් තමයි මිස්ටර් අමල්ට පේ කරන්නේ. එයාට දැන් වයස අවුරුදු 30යි. ඒ 30 දී කරන පේමන්ට් එක තමයි අහන්නේ. එයාට අවුරුදු 65 දී තමයි 50000 හම්බෙන්නේ. එයා මේල් කෙනෙක්. එයාගේ පොලිය 10%යි. ඔය තොරතුරු ටික හරි. සූත්‍රය ගත සූත්‍රය වැරදි. අහන්නේ අපෙන් present value of
පියෝ එන්ඩෝමන්ට් එක ෆියුචර් වැලියු වැඩි කිරීම තමයි පියෝ එන්ඩෝමන්ට් ෆැක්ට් එක. මම කලින් ගත්තේ ෆියුචර් වැලියු බෙදීම. ඒක වැරදි. ෆියුචර් වැලියු බෙදීම කියලා එකක් නැහැ. එතකොට ෆියුචර් වැලියු වැඩි කිරීම තමයි පියෝ එන්ඩෝමන්ට් ෆැක්ටර් එක. හරි? right. එතකොට ෆියුචර් වැලියු NEX එක ඇතුලේ තියෙනවා NPX into 1 plus R to the power minus n. ඔක තියෙනවා. හරි? එහෙනම් ෆියුචර් වැලියු එක 50000යි වැඩි කරනවා NPX කියන්නේ මේල් ටේබල් එකේ 65ක් ජීවත් වීම බෙදීම 30ක් ජීවත් වීම වැඩි කරනවා 1.0.1 ඍණ 35. අර කලින් ගන්න වැරදි. මම එක බෙදීමක් තියෙන එක සම්පූර්ණයෙන්ම වැරදි. හොඳද? ඕක තමයි ලියන විදිහ. උත්තරේ එනවා 1361යි 2.8යි 5යි 4ක වගේ උත්තරේ. ඒ කියන්නේ මිස්ටර් අමල් දැන් 1361ක් පේ කළොත් එයාට අවුරුදු 65 වෙදි 50000ක් ගන්න පුළුවන්. එයාගේ ජීවත් වීමේ possibilities probabilities එක ගලපලා තමයි මේ ගාන අරන් තියෙන්නේ. ඊළඟ ගාන ලියමු. ඒ කොටසනේ මුලින් තියෙන ඉඳ ඒ කොටස මම මුලින් හදන්න. Mary inherits 10,000 rupees on her 47th birthday. මේරි කිව්වම මේරි නේ ඊට පස්සේ she කියලා තියෙනවා. ඒ හින්දා ෆීමේල් කෙනෙක්. ඒතර ෆීමේල් මේරිට හම්බෙනවා රුපියල් 10000ක්. එහෙනම් හම්බෙන්නේ දැන් වෙන්න ඇතිනේ. එහෙනම් දැන් හම්බෙන හින්දා මම ඒක දානවා මෙතනට 10000යි. ඉන්හෙරිට්ස් කියන්නේ සාමාන්‍යයෙන් උරුමය වගේ අදහසන්නේ. කියන්නේ හම්බෙනවානේ. එතකොට 10000යි. On her 47th birthday. ඒ කියන්නේ යාට දැන් 47යි. She uses the money to buy a PO endowment. එයා ඒ රුපියල් 10000 පාවිච්චි කරලා PO endowment එකක් ගත්තා. ඒක කියන්න කලින්ම අපි දාලා ඉවරයි. Payable if and when she attains age 60. එයා අවුරුදු 60 වෙනකන් හිටියොත් තමයි මේ PO endowment එක ආයෙත් ගන්න පුළුවන්. Assuming ඒ part එක කියන්නේ assuming she survives. එයා ජීවත් වෙනවා කියලා assume කරන්නකො. එහෙම ජීවත් වුණොත් එයා කොච්චර රිසීව් කරයිද කියලා අහනවා. අපිට දීලා තියෙන්නේ J4 රේට් එක. J4 8% කියලා දීලා තියෙනවා. හරි. එතකොට දැන් මෙතන අහන්නේ future value. future value එක PO endowment එකේ future value එක හොයන්නේ පටල ගන්න බැරි පඩ එන present value එක බෙදනවා PO endowment factor එකේ. හරිද? දැන් මම අර PO endowment factor එක ඇතුලේ තියෙන ඒවා ලියලිය ඉන්නේ. මම කෙලින්ම අංක වලින්ම ලියන්නම්. present value එක 10000යි. NEX එක ඇතුලේ තියෙනවා පළවෙනි part එක මොකද්ද? NPX part එක. එක්ක එකක් ලියන්න දුන්නා. NPX part එක දැන් අවුරුදු 47 එක්කෙනා ජීවත් වෙන්න ඕනේ තව 13ක් අවුරුදු. එතකොට ණයට 60 වෙන්නේ. හරි. ඒක වැඩි කරනවා 1.0.0ට බෙදීම 4. මොකද මෙතන J4 රේට් එකක් තියෙන්නේ. එතකොට අවුරුදු 13ක්. හැබැයි අපි මෙතන කාර්තු රේට් එකක් තියෙන හින්දා කාර්තු තමයි n ගන්නෙ. ඊතරට එතන එන්නේ 13 වැඩි කිරීම 4. කීයද? 52. එහෙනම් දැන් ලියනවා මම 10000 බෙදීම ෆීමේල් කෙනෙක්. එහෙනම් අපි ෆීමේල් ටේබල් එක ගමු.
අවුරුදු 47 එක්කෙනා 13ක් කියන්නේ 60යි. අවුරුදු 60ක් ජීවත් වෙනවා. දැන් 47යි. වැඩි කරනවා 1 ධන 0.02 ඍණ 52. උත්තරේ ඉන්ඩෝනෙ 30399යි 8යි 2ක් වගේ ගානක්. ඒ කියන්නේ මේරි අද 10000ක පියෝ එන්ඩෝමන්ට් එකක් ගත්තම එයා අවුරුදු 60 වෙනකන් ජීවත් වුණා කියලා අපි හිතන හින්දා එයාට අවුරුදු 60 දී 30399 782ක් හම්බෙනවා. ඊට පස්සේ B එකේ අහන්නේ compare the endowment to investing the money in a saving account at J4 equal 8%. මේක කියන්නේ අර 10000 පියෝ එන්ඩෝමන්ට් එක දාන්න නැතුව නිකන් අපි ඉන්වෙස්ට් කරා කියලා හිතන්නකො නිකන් ඉතුරු කිරීමේ ගිණුමක. එහෙම කළොත් වෙන එකයි එන්ඩෝමන්ට් එකයි කම්පෙයාර් කරන්න කියලා තියෙනවා. දැන් අපි නිකන් මේ මේරි නිකන් ඉතුරු කිරීමේ ගිණුමක මේ 10000 දැම්මොත් එයාට අවුරුදු 13ක්. ඒ කියන්නේ 60 වෙද්දි කීයක් හම්බෙනවද? අර පොලි අනුපාතයම තමයි 52ක් ගානේ ඇකියුමිලේට් වෙන්න ඕන. උත්තරේ එනවා 28003යි 2.8ක වගේ උත්තරයක්. එයා normal saving account එක ඉතුරු කළොත් එයාට හම්බෙනවා මෙච්චරක්. saving account මේ simple annuity නෙමෙයි saving account. එයා පියෝ endowment එකේ දාලා ජීවත් වුණොත් එයාට හම්බෙනවා 30399. ඒතර පියෝ endowment එක තමයි best option එක විදිහට අපිට කියන්න පුළුවන්. මේ වීඩියෝ එකකින් කරන්න යන්නේ life